සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. බිට්කොයින් සම්බන්ධයෙන් අප්ඩේට් එකක් දෙන්න අදහස් කළා. ඉතින් ඇත්තටම පහුගිය දවස් ටිකේම තිබ්බේ කියන්නේ දැනටත් මාකට් එකේ තියෙන යම් අවිනිශ්චිත ස්වභාවයක්. විශේෂයෙන් ස්ටොක් මාකට් පවා ක්‍රෑෂ් වුණා. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් වුණේ ඔය චයිනීස් රියල් ඉස්ටේට් කම්පැනි එකක් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ කියන්නේ රෙවෙනියු අතින් ඉහළින්ම තිබ්බ කම්පැනි එකක්. ඉතින් ඒක දිගටම ක්‍රෑෂ් වෙන්න පටන් ගත්තා සති කිහිපයක තිස්සේ ඉඳන්. ඒත් එක්ක අර මාකට් එකේ ලොකු අවිනිශ්චිත භාවයක් ඇති වුණා. මොකද ඒ වගේ ලොකු කම්පැනි එකක් ක්‍රෑෂ් වෙනකොට ඒකේ අර මූල හේතුව මොකක්ද? ඒ කියන්නේ එහෙම දෙයක් කලැප්ස් වෙන්නේ ඒ කියන්නේ සමස්ත ආර්ථිකයේම මොකක් හරි ගැටලුවක් තියෙන නිසා තමයි වගේ කම්පැනි එකක් කලැප්ස් වෙන්නේ කියලා කියන්නේ ට්‍රේඩ් කරන අය අතර කියන්නේ ස්ටොක් වල ඉඳන් ඒ කියන්නේ ආර්ථිකය සම්බන්ධයෙන් බලාගෙන ඉන්න අය අතර ලොකු අවිනිශ්චිත භාවයක් ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක මොකද වුණේ අර ස්ටොක් මාකට් එකත් ක්‍රෑෂ් වුණා. ඔය S&P 500 නාස්ඩැක් වගේ ඒවා සේරම. එතකොට අපි දන්නවා ක්‍රිප්ටෝ මාකට් එකේ සේරටම කොරලේටඩ්. ඉතින් ඒවත් ඊට පස්සේ ඒ කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එකත් සෑහෙන කරෙක්ට් වුණා. ඉතින් ඊට පස්සේ තව කන්සර්න් එකකට තිබ්බේ ඔය ෆෙඩ්ස්ලා. ඒ කියන්නේ ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් එකට සම්බන්ධයේ ඒ නිලධාරීන් ඉන්ට්‍රෙස්ට් රේට් වැඩි කරන එක සම්බන්ධයෙන් ඒ කියන්නේ ඉන්ට්‍රෙස්ට් රේට් සම්බන්ධයෙන් තීරණයක් ගන්න කියන්නේ අදහස් කරලා තිබ්බා. එතකොට ඒ කට්ටිය ඇත්තටම දැනට අනවුන්ස් කරලා තියෙනවා එයාලා ඉන්ට්‍රෙස්ට් රේට් වැඩි කරන්නේ නැහැ කියලා. ඉතින් ඒක ගොඩක් හොඳ නිවුස් එකක්. එතකොට නමුත් ලබන අවුරුද්දේදී වැඩි කරන්න ඉඩකඩක් තියෙනවා කියලා. එතකොට දැන් ඒ කට්ටිය ඔය ඉන්ට්‍රෙස්ට් රේට් එක බිඳුවට ආසන්න ප්‍රමාණයක තමයි පවත්වගෙන ගියේ මේ කොරෝනා කේස් එක. ඊට පස්සේ ආර්ථිකයට බලපෑමක් එන නිසා. නමුත් දැන් ගොඩක් වෙලාවට ලබන අවුරුද්දේ වැඩි කරන්න ඉඩකඩක් තියෙනවා. එතකොට එහෙම වැඩි කරොත් එහෙම ඩොලර් එක ස්ට්‍රෝං වෙනවා. ඒ කියන්නේ ඩොලර් එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා. එතකොට ඒක ස්ටොක් මාකට් වලටයි ක්‍රිප්ටෝ මාකට් වලටයි නෙගටිව් විදිහට බලපානවා. ඉතින් දැනට අර ඒ තිබ්බ ලොකු කන්සර්න් දෙකක් ඊට පස්සේ අර චයිනීස් ගවර්න්මන්ට් එකත් අර කම්පැනි එක බේරගන්න මනි පම්ප් කරන කතාවක් කියලා තියෙනවා. එතකොට නමුත් ඒක කොහොම කරයිද දන්නේ නැහැ. ඒක කලැප්ස් වුණොත් බැරි වෙලාවත් ඒක සෑහෙන බලපානවා කොහොම හරි ස්ටොක් මාකට් එකටයි සේරටම. ඉතින් දැනට ඔය පොඩ්ඩක් පොසිටිව් පැත්තක තියෙන නිසා මාකට් එක රිකවර් වෙන්න ඉඩකඩක් තියෙනවා යම්කිසි. ඔය තමයි ඉතින් ෆන්ඩමෙන්ටල් පැත්තෙන් මාකට් එක ගැන පොඩ්ඩක් මතක් කරන්න අවශ්‍ය වුණේ. ඊට පස්සේ අපි ටෙක්නිකල් පැත්තෙන් බැලුවොත් එහෙම මම ඊයේ chart එකක් ෂෙයා කළා. ගෲප් එකේ මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳලා තව ඉම්පෝටන්ට් ලෙවල් වගේක් මාක් කරලා. ඒතකොට අපිට පේනවා ඕක බ්‍රේක් වුණා. බ්‍රේක් වෙලා දැනට පොඩ්ඩක් බිට්කොයින් අප් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් මෙතන තියෙන වාසිය තමයි ඇත්තරම බිට්කොයින් අපිට පේනවා මෙතන දැන් මේ මං ඉන්නේ 1 hour chart එකේ 1 hour chart එකේ ක්ලියර් හයි එකක් මෙතන හදලා තිබ්බා. ඒ කියන්නේ දැන් මෙහෙම ඩම්ප් එකගෙන එනකොට අපිට පේන්නේ නැහැ ක්ලියර් හයි එකක් කොහෙවත් හැදුවා. ඒතකොට මෙතන හදලා තියෙනවා ක්ලියර් හයි එකක්. ඊට පස්සේ දැන් අපිට පේනවා ඔය හයි එක බ්‍රේක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ හයි එක බ්‍රේක් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් අපිට පේනවා ඊට පස්සේ මෙතන දිගටම හදාගෙන ගිහිල්ලා තියෙනවා higher lows. ඊට පස්සේ දැන් මේක තව ටිකක් යටට කොහොම කරෙක්ට් වුණොත් එහෙම ඒ කියන්නේ මේ ලෝ එක බ්‍රේක් වුණේ නැත්තම් අපි හිතමු මේ ට්‍රෙන්ඩ් ලයින් එක කිට්ටුවෙන් ආය අප් වුණා කියලා. ඒත් මේ ලෝ එක බ්‍රේක් වෙන්නේ නැහැ. ඒකට අපිට පේනවා දිගටම higher lows හැදෙන්නේ. ඊට පස්සේ තව higher highs වම හැදුනොත් එහෙම higher lows higher highs හදාගෙන බිට්කොයින් අප් වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මෙතන බොටම් එක හම්බුණා නම් ඉතින් එහෙම නැතුව ඊට පස්සේ මේ ලෝ එක බ්‍රේක් වුණොත් යටට ඇවිල්ලා රීට්‍රේස් වෙනකොට ඊට පස්සේ යටට තමයි කන්ටිනියු වෙයි කියලා හිතන්න පුළුවන්. ඒතකොට දැනට අපිට පේනවා පැය chart එකේ මාකට් ස්ට්‍රක්චර් එක බුලිෂ්. ඉතින් ඒක බුල්ස්ලට ලොකු වාසියක්. ඊට පස්සේ අපි දැන් මෙහෙම අප් වුණොත් එහෙම අපිට කොයි හරියෙන්ද ටිකක් වැඩිපුර රෙසිස්ටන්ස් හම්බෙන්න ඉඩ කඩක් තියෙන්නේ කියලා බැලුවොත් එහෙම. ඒකට අපිට ඒකට කරන්න පුළුවන් ෆිබොනාචි රිට්‍රේස්මන්ට් ටූල් එක අරගෙන ඔහම ඇඳලා බලපුවාම අපිට පේනවා ගෝල්ඩන් පොකට් එක අපි අර කලින් කියපු ඒක තියෙන්නේ 45000
299 කියන්නේ 300න් වගේ ලෙවල් එකකින්. ඒකට ඕක ස්ට්‍රෝං රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ මේ 0.5 එක වැඩ කරන්නත් පුළුවන්. ඒකිට්ටුවෙන් රෙසිස්ටන්ස් එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ 44200න් විතර. ඊට පස්සේ මෙතන තියෙන 0.78යි හයි ලෙවල් එකේ කියන්නේ 46869න් වගේ. ඒකට ඔය ලෙවල් ගැන තමයි අපි විශේෂයෙන් බලාගෙන ඉන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඕකත් බ්‍රේක් කරලා මේ හයි එකත් බ්‍රේක් කරොත් එහෙම ඊට පස්සේ අපිට දැන් මේ සම්පූර්ණ මූවමන්ට් එකේ ගෝල්ඩන් පොකට් එක ගන්නත් පුළුවන්. ඒකත් අපිට ඉම්පෝටන්ට් ඒරියා එකක් වෙනවා. කියන ඔහොම ඇන්දාම එතකොට අපිට පේනවා ඒක මේ හයි එකට යටින් තියෙන්නේ. කියන්නේ මේක ස්ට්‍රෝං රෙසිස්ටන්ස් එකක් හැටියට ගොඩක් වෙලාවට වැඩ කරන්න ඉන්න කඩක් තියෙනවා. ඕක තියෙන්නේ 47700 48200 වගේ සෝන් එකේ. එතකොට ඔය ටික තමයි කියන්නේ මෙහෙම අප් වුණොත් අපිට උඩදී රෙසිස්ටන්ස් හැටියට වැඩ කරන්න ඉඩ කඩක් තියෙන්නේ. ඊට අමතරව අපිට පුළුවන් මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳ ගන්න. මේක ගොඩක් ඉම්පෝටන්ට් ට්‍රෙන්ඩ් ලයින් එකක්. ඉතින් ඕක බ්‍රේක් කරලා අපි හිතමු ඕක උඩට ගිහිල්ලා ඔහොම බ්‍රේක් කරලා මේක සපෝට් එකක් හැටියට වැඩ කරොත් නම් මේ රෙසිස්ටන්ස් බ්‍රේක් වෙන්න ගොඩක් වෙලාවට ඉඩ කඩක් තියෙනවා. බ්‍රේක් වෙලා මේක දිගටම අප් වෙන්න සෑහෙන ඉඩ කඩක් තියෙනවා දිගටම අප් වෙන්න. ඉතින් ওই කාරණා ටික තමයි අපිට බුලිෂ් පැත්තට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ පිවට් පොයින්ට් ඉන්ඩිකේටර් එක දාගෙන බැලුවොත් එහෙම අපිට පේනවා මෙතන S1 ලෙවල් එකක් තියෙනවා. දැන් ඕක ටිකක් තද රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඩේලි පිවට්ස් දාගත්තාම අපිට පේනවා අද දවසේ පිවට් එක වර්ජින් පිවට් එකක් හැටියට යටින් තියෙන්නේ. කියන්නේ 42700න් වගේ. ඉතින් ওই කිට්ටුවට ආවා කියලා මාකට් ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙන්නේ නැහැ. ඒක අපිට වාසියක්. ඊට පස්සේ මේ පිවට් එකත් වර්ජින් එකක් හැටියට තියෙන්නේ. ඒක තියෙන්නේ 42300න් වගේ. එතකොට ඔය ලෙවල් එක තද රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. 44300 වගේ ලෙවල් එක. එතකොට 47500න් වගේ වර්ජින් පිවට් එකක් තියෙනවනේ ඩේලි chart එකේ. එතකොට ඒකත් අපිට ඉම්පෝටන්ට් එකක්. මම මේක දැනට ඔහොම මාක් කරගන්නම්. ඉතින් ඒ සෝන්ස් තමයි අපිට උඩින් බලාගෙන ඉන්න තියෙන්නේ. ඊටු ඒවා මම ඇත්තටම ඊයේ අර ටෙලිග්‍රෑම් ගෲප් එකේ chart එකක් ෂෙයා කළා. ඒකේ මම දැම්ම ඔය සෝන් ටික බලාගෙන ඉන්න අවශ්‍ය. ඉතින් අපිට ඊට අමතරව දැන් සම්පූර්ණයෙන්ම කියන්නේ ටිකක් පොසිටිව් ගතියක් තිබ්බට කියන්නේ බේරිෂ් ස්වභාවය කියන්නේ ඩේලි chart එක එහෙම ගත්තාම අපිට පේනවා මාකට් ස්ට්‍රක්චර් එක තවම තියෙන බේරිෂ්ව. ඉතින් එතකොට ඒක නිසා අපිට ඔය ලෙවල්ස් අර මෙහෙම ඇඳපු ට්‍රෙන්ඩ් ලයින් එක අරව මේව බ්‍රේක් කරලා උඩට යනකම් අපිට 100% බුලිෂ් වෙන්න බෑ. ඒක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මට තව පෙන්වන්න විශේෂ කාරණා වගේක් තියෙනවා. එකක් තමයි අපි අර ෆ්‍රැක්ටල් එක ගැන දිගටම කතා කරා. ඒ කියන්නේ ෆ්‍රැක්ටල් කතා කරන්න පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ අපිට පේනවා මෙහෙම මෙතනදී ඩම්ප් වෙලා මෙහෙම අප් වෙලා ඊට පස්සේ ලෝ එක බ්‍රේක් වුණා. ඉතින් ඩම්ප් වුණා අප් වුණා ඊට පස්සේ මේ ලෝ එක දැනට බ්‍රේක් වෙලා තියෙනවා. ඒතකොට උතන මට බලාගෙන යනකොට තව විශේෂ දෙයක් හම්බුණා මට දකින්න. ඒ තමයි දැන් අපි ෆිබොනාචි රීට්‍රේස්මන්ට් ටූල් එක අරගෙන ඊට පස්සේ අපි මෙතන ලෝ එකේ ඉඳන් මෙතන හයි එකට ඇඳලා බැලුවොත් එහෙම. කියන ඔය පළවෙනි ඩම්ප් එක සිද්ධ වෙච්ච අවස්ථාවට අරගෙන ඇඳලා බැලුවොත් එහෙම. ඒකට අපිට පේනවා හරියටම වගේ කියන්නේ මේක මෙහෙට ඇඳලා පෙන්නන්නම්කෝ. ඒකට අපිට පේනවා හරියටම වගේ මෙතන බොටම් එක හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ දෙක කියන්නේ එක්ස්ටෙන්ෂන් එක දෙක වෙන ලෙවල් එකකින්. එතකොට දැන් මේ ෆ්‍රැක්ටල් එක දිගටම ක්‍රියාත්මක වුණොත් මෙතනත් අපිට බලාගෙන ඉන්න තියෙන එක සෝන් එකක් තමයි. ඒ කියන්නේ මේක ටිකක් අල්ට්‍රා බේරිෂ් සිද්ධියක් මම මේ පෙන්නන්නේ. මම කියන්නේ මේවා දැන් උඩට ගිහිල්ලා රිජෙක්ට් වෙලා ඇවිල්ලා අර අපි කතා කරපු රෙසිස්ටන්ස් සෝන් වලින් මේ ලෝ එක බ්‍රේක් වුණොත් ඊට පස්සේ විශේෂයෙන් මෙතන තියෙන ගෝල්ඩන් පොකට් එකත් බ්‍රේක් වුණොත් වෙන්න පුළුවන් දෙයක් සම්බන්ධයෙන්. මොකද එහෙම පෙන්වන්නේ තවම ඩේලි chart එකේ මාකට් ස්ට්‍රක්චර් එක බේරිෂ් නිසා. ඉතින් එතකොට අපි මේ දෙයම මෙතන කරලා බැලුවොත් එහෙම මෙතන ලෝ එකේ ඉඳන් මෙතන හයි එකට ඇඳලා බැලුවොත් එතකොට අපිට පේනවා ඇත්තටම කියන්නේ 2 එක්ස්ටෙන්ෂන් එකේ ඉන්නේ 31082කින් වගේ.
ඒතකොට ඕක අපිට ටිකක් වැදගත් කියන්නේ ලෙවල් එකක් මොනිටර් කරගෙන ඉන්න ඕනේ. ඒක අපිට මාක් කරගත්ත හැකි කොහොම. එතකොට දැන් මම ඔය ලෙවල්ස් මාක් කරන්න එක ප්‍රධාන හේතුවක් තමයි ඔයාලට මතක ඇති මම ඇත්තටම වීඩියෝ එකක් හෝ chart එකක් ෂෙයා කළා Telegram group එකේ. ඒක ෂෙයා කළේ මේ උඩදී ෂෙයා කළා මෙන්න මේ ලෙවල් ගැන අවධානයෙන් ඉන්න. ඔය ලෙවල් වලට බැරි වෙලාවත් ආවොත් එහෙම බයින් ඔපචුනිටිස් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එතන තිබ්බ එක ලෙවල් එකක් තමයි මෙන්න මේ 40000 ගානේ ලෙවල් එක. ඒතර එතනදී කෙනෙක් බයි කරා නම් ඒ කියන්නේ මෙතනදී මම කියන්නේ මේ ෆියුචර්ස් ට්‍රේඩ් කරන්න කියලා. විශේෂයෙන් මාකට් එක රිස්කි තැනක තියෙන නිසා. නමුත් ස්පොට් එකේ හරි බයි කරා නම් එතකොට ප්‍රොෆිට් අරගෙන ස්ටොප් ලොස් දාගන්න අවස්ථාවකුත් තියෙනවා එන්ට්‍රි එකට උඩින්. ඉතින් අපි එහෙම කරන්න ඕනේ. එක ප්‍රධාන හේතුවක් තමයි කාටවත් මාකට් එකේ টොප් එක හෝ බොටම් එක 100%ක් හරියට කියන්න බෑ. එහෙම කියන්න හිතාගෙන ඉන්න අයට වෙන්නේ ට්‍රේඩ් ඔපචුනිටිස් මිස් වෙන එක. දැන් අපි හිතන්නකො අපි තව යටට ඩම්පේ කියලා හිතාගෙන ඉන්නවා කියලා. ඒතකොට මෙතනින් අප් වුණොත් කෙනෙකුට ට්‍රේඩ් එක මිස් වෙනවා. නමුත් දැන් අර මම කලින් දාපු ලෙවල් වලදී බයි කරා නම් දැන් මම ස්පොට් එකේ බයි කරා. එතකොට එහෙම බයි කරා නම් මොකද ඇත්තටම බයි කරා කියන්නේ ඒ ලෙවල් වලින් මම ඕඩර්ස් දාලා තියෙනවා. එතකොට ඒව ෆිල් වෙනවා. ෆිල් වෙලා අප් වුණොත් ප්‍රොෆිට් ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් ස්ටොප් ලොස් දාගෙන ඉන්නවා. ඒවා හිට් වුණොත් එහෙම පොඩි ලොස් එකක් වෙනවා. නැත්නම් බ්‍රේක් ඉවන් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට අර අප් වුණාම එන්ට්‍රි එකට දාගන්න නිසා ලොස් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඉතින් ඒකයි ඔය ඉම්පෝටන්ට් ලෙවල්ස්. දැන් උඩ තියෙන රෙසිස්ටන්ස් වලදී අපිට ප්‍රොෆිට් ගන්න පුළුවන්. ඊට පස්සේ යට සෝන් මාක් කරගත්තාම බැරි වෙලාවත් ඔය සෝන් වලට ආවොත් ඔය සෝන් වලදී අපිට එන්ට්‍රි ගන්න පුළුවන්. මොකද ඕවගෙන් අඩුම තරමින් 100ට 5ක් 10ක් හරි මාකට් එක අප් වෙනවා මම ඔය ගැන කියලා තියෙන නිසා. ඉතින් ඒකයි ඔය සෝන්ස් මම මාක් කරලා පෙන්නන්නේ. දැන් ඔය ෆ්‍රැක්ටල් එක වැඩ කරොත් අපිට බලාගෙන ඉන්න තියෙන එක ප්‍රධාන සෝන් එකක් තමයි ඔන්න ඕක. ඊට පස්සේ ඊට අමතරව අපි ගත්තොත් එහෙම දැන් Fibonacci trend based Fibonacci extension tool එක අරගෙන ඔය සම්බන්ධයෙන් මම Fibonacci ගැන කරනකොට කරා. ඒතර මෙතන high එකේ ඉඳන් ඇඳලා මෙතන low එකට ඇඳලා මෙතන high එකට ඇඳාම එතකොට අපිට පේනවා එක දෙයක් තමයි මෙතන කියන්නේ bottom එක හම්බෙලා තියෙන්නේ ආසන්න වශයෙන් 1.618 golden ratio එකට කිට්ටුව. ඊට පස්සේ අපිට තව දෙයක් පේනවා. ඒ තමයි මෙන්න මේ 0.786 level එකට දැන් දෙවනි පාර Bitcoin වැටුනහම මෙතන low එක break වෙලා මේ level එකට වැටෙනවා. වැටිලා එතනින් අප් වෙනවා දවස් ඒ කියන්නේ ඒ වැටිච්ච දවසයි ඊට පස්සෙන් දවසයි අප් වෙනවා උඩට. එතකොට කොච්චරක් අප් වෙලා තියෙනවද කියලා බැලුවොත් එහෙම අපි අපිට පේනවා 113ක් විතර අප් වෙලා තියෙනවා. හරියට මෙෂර් කරලා බැලුවොත්. ඉතින් දැන් අපි ඔය එක්ස්ටෙන්ෂන් ටූල් එක අරගෙන මෙතනත් ඇඳලා බැලුවොත් එහෙම ඒ කියන්නේ මේ හයි එකේ ඉඳන් ලෝ එකට ඇඳලා මෙතෙන්ට ඇඳලා බලපුවහම අපිට පේනවා 786 ලෙවල් එක තමයි යන්තම් බ්‍රීච් කරලා තියෙනවා. නමුත් ඒක බ්‍රේක් වෙලා නැහැ. ඒ කියන්නේ මෙතන තිබ්බ සිටුේෂන් එකටම වගේ තමයි අවිල්ලා තියෙන්නේ. මේකත් ආසන්නයටම ඇවිල්ලා තියෙනවා. ඔය ෆ්‍රැක්ටල් කතාවත් එක මම මේ කියන්නේ ඔය සමානකම් පෙන්නන්නේ. එතකොට ඒ 0.786 ලෙවල් එකකින් සපෝට් හම්බෙලා තියෙනවා. එතකොට සපෝට් හම්බෙලා දැනට අප් වෙනවා. නමුත් දැන් මෙතනයි තියෙන වෙනස තමයි මෙතන බුලිෂ් එන් ගල්ෆින් එකක් හැදිලා තියෙනවා ඩේලි chart එකේ. නමුත් මෙතන හැදිලා තියෙන්නේ ඩෝජි කැන්ඩල් එකක්. ඉතින් අපි බලමු උඩට ගිහිල්ලා මොකක් වෙයිද කියලා. දෙවනි දවසේ තව ටිකක් අප් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන දැන් ඔය 113ක්ම අප් වෙයි කියලා හිතන්නේ නැතුව අපි ගත්තොත් එහෙම අප් වෙලා තියෙන්නේ ඊට පස්සේ 0.5 ලෙවල් එක බ්‍රේක් කරලා තියෙනවා. එහෙම නැත්තම් එතකොට දැනට අපිට පේනවා හරියටම 0.5 ලෙවල් එක දැනට බ්‍රේක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ ප්‍රමාණයක්ම බ්‍රේක් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට ඕනනම් කරන්න පුළුවන් මෙහෙම දෙයක්. ඒ තමයි මේ දෙක delete කරගෙන ඇත්තටම වීඩියෝ එක ටිකක් දිග වෙන්න පුළුවන්. මට තව වැදගත් කාරණා කිහිපයක්ම තියෙනවා පෙන්වන්න. ඉතින් එතකොට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි Fibonacci tool එක අරගෙන Fibonacci කියන්නේ මගේ එක favoriteම tool එකක්. ඉතින් ඒක අරගෙන මෙහෙම මෙතන අර 786 level එකට, ඒ කියන්නේ මේ low එක break වෙච්ච ඔය level එකට ඇඳහම එතකොට අපිට පේනවා 0.382 level එක තමයි පොඩ්ඩක් break වෙලා තියෙන්නේ. ඊට
ඊට පස්සේ මෙතනත් අපි එහෙම ඇඳලා බැලුවොත් ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ඇඳලා බලපුවාම අපිට පේනවා දැනටත් 3.82 ලෙවල් එක කියන්නේ 38.2 ලෙවල් එක පොඩ්ඩක් බ්‍රේක් වෙලා තියෙනවා. දැනට ඒකෙන් සපෝට් එකක් හම්බෙලා තියෙනවා. එතකොට සිමිලර් කියන්නේ සමානකම් ගොඩාක් තියෙනවා ඔය අවස්ථා දෙකේ. ඊට පස්සේ දැන් මෙතන උනේ මොකක්ද? ඔය 38.2 ලෙවල් එක බ්‍රේක් වෙලා උඩට ගියා. ඊට පස්සේ ලොකු ඩම්ප් එකක් යටට ආවා. ඉතින් ෆ්‍රැක්ටල් එක වැඩ කරොත් වෙන්න පුළුවන් දෙයක් මම ඔය පැහැදිලි කරන්නේ අනිවාර්යෙන් වෙනවා කියලා නෙමෙයි. මොකද මාකට් එකේ පොසිටිව් ගතියක් තියෙනවා. ඉතින් අර උඩ ලෙවල්ස් ඒක නිසා අපි බලන්න ඉන්න ඕනේ. ඊට පස්සේ ඩම්ප් වුණොත් එහෙම අපි දැන් මෙතෙන්ටත් අර Fibonacci trend based extension tool එක ඇඳලා බැලුවොත් එහෙම ඔහොම මෙතන ඉඳන් මෙතෙන්ට ඇඳලා ඊට පස්සේ ආපහු ඔහොම ඇඳොත් එහෙම ඩම්ප් එකේ ඉඳන් හයි එකට අඳින්නේ. එතකොට අපිට පේනවා හරියටම 1.61 හරියටම ඒ ලෙවල් එකට තමයි ඩම්ප් වෙලා තියෙන්නේ. හරියටම 1.6 ලෙවල් එකට. එතකොට දැන් අපිට මෙතන රිජෙක්ට් වෙන පොයින්ට් එක අපිට තවම කියන්න බෑ. නමුත් 38.2 ලෙවල් එක බ්‍රේක් වෙලානේ තියෙන්නේ. එතකොට මෙතන පිවට් පොයින්ට් එකකුත් තියෙනවා. අපි හිතමු ඔය හරියෙන් රිජෙක්ට් වෙලා ඇවිල්ලා මේ ලෝ එක බ්‍රේක් කරොත් එහෙම දැන් මෙතන සිද්ධ වුණා වගේ මේ ලෝ එක බ්‍රේක් කරොත් එහෙම බ්‍රේක් කරයි කියලා නෙමෙයි කියන්නේ බ්‍රේක් කරොත් එතකොට අපිට ටාගට් එක කොයි හරියට යයිද කියලා බලා ගන්න පුළුවන් දල වශයෙන්. මෙතෙන්ට බොටම් එකට ඇඳලා টොප් එකට ඇඳහම අපිට පේනවා ගෝල්ඩන් පොකට් එකේ ඉන්නේ 28000 ගානක. ඒක හරියටම ඇඳලා බැලුවොත් 29000 ගානකට ඉන්නේ. කියන්නේ 1.6 ලෙවල් එකේ ඉන්නේ. මට මේක හරියටම අඳින්න ඕන නම් zoom කරගෙන අඳින්න ඕනේ. නමුත් වෙලා යන හින්දා අඳින්නේ 29300ට වගේ. එතකොට ඕක very කියන්නේ ගොඩක් ඉම්පෝටන්ට් ලෙවල් එකක් අපි මොනිටර් කරගෙන ඉන්න ඕනේ. ඒක මේ කලින් ලෝස් එක හරියටම මැච් වෙනවා පේනවනේ. මේවත් එක මැච් වෙනවා. එතකොට ඕක මාක් කරගෙන ඉන්න ඕනේ. එතකොට මේ zone එක අපිට පේනවා යම් විදිහකින් ඔය ෆ්‍රැක්ටල් එක වැඩ කරලා ඩම්ප් වුණොත් මේ zone එක strong support එකක් හැටියට වැඩ කිරීමේ ඉඩ කඩක් තියෙනවා. ඊට අමතරව අපිට පේනවා මෙතන 0.61 ලෙවල් එක තියෙනවා 38000 ගානෙන්. ඒක අර මේ සම්පූර්ණ මූවමන්ට් එකේ ගෝල්ඩන් පොකට් එකත් එක්ක කන්ෆ්ලුවන්ස් වෙනවා. ඒතකොට ඕකත් ස්ට්‍රෝං සපෝට් එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. බැරි වෙලාවත් තව එකපාරක් යටට වැටුනොත් මේ ලෙවල් එක උනත් හෝල්ඩ් කරගෙන ඉන්න යම් ඉඩ කඩක් තියෙනවා. ඒතකොට දැන් අපි ඕක කොහොම මාක් කරගත්තත් එහෙම කියන්නේ 6.1 ලෙවල් එක කොහොම එතකොට ඊට පස්සේ අපි දැනට තියෙන ඔය Fibonacci අයින් කරලා අපි අර ගොඩක් අය කතා වෙන Fibonacci එක එතකොට ඕක ඇඳලා බලපුවාම අපිට පේනවා හරියටම මේකේ ගෝල්ඩන් පොකට් එකේ ඉන්නේ අපි අර ඇඳගත්ත 0.61 ඒ ගෝල්ඩන් පොකට් එකට. එතකොට කන්ෆ්ලුවන්ස් ගොඩ තියෙනවා මේ zone එකට. ඔන්න ඔය zone එකට. එතකොට මෙතන ඔය ඕඩර් බ්ලොක් එකකුත් තියෙනවා ඇත්තටම. එතකොට ඊට අමතරව අපිට ඉම්පෝටන්ට් ලෙවල් එකකට තියෙනවා මෙන්න මේ 786 ලෙවල් එක. ඊට පස්සේ ওই දෙක අතර තියෙන ලෙවල් එකත් ඉම්පෝටන්ට්. ඒ කියන්නේ 34400 ඊට පස්සේ 36250 වගේ ලෙවල්. ඒතර ඔය ලෙවල්ස් තමයි ඉම්පෝටන්ට්. ඔය ලෙවල් වලින් අපි ලිමිට් ඕඩර්ස් විශේෂයෙන් ස්පොට් එකේ එක්ක DCA කරන කෙනෙක් නම් ඔය zone වලින් කියන්නේ උඩදී පොඩි ප්‍රමාණය යටට යනකොට වැඩිපුර දාලා තිබ්බොත් ස්පොට් එකේ ඒ වගේ අනිවාර්යෙන් බවුන්ස් වෙනවා. අනිවාර්යෙන්ම වගේ බවුන්ස් වෙනවා. ඔය zones වලින්. ඒතකොට ඒ කියන්නේ මොකක් හරි අර කොරෝනා කියන්නේ අර මාර්තු මාස සිද්ධ වෙච්ච ක්‍රෑෂ් එක වගේ මොකක් හරි අර අන්තිම දරුණු සිද්ධියක් සිද්ධ වුණේ නැත්නම් ඔය zone වලින් අනිවාර්යෙන් බවුන්ස් වෙන්න ලොකු ඉඩ කඩක් තියෙනවා. එතකොට දැන් මේ zone එකට ගොඩාක් කන්ෆ්ලුවන්ස් තියෙන හින්දා ඒ කියන්නේ මෙතන තියෙන ගෝල්ඩන් පොකට් එකට කොයි පැත්තෙන් ගත්තත් ওই zone එකටම පොයින්ට් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක තද සපෝට් එකක්. ඒ කියන්නේ ගොඩක් ස්ට්‍රෝං සපෝට් එකක්. ඊට පස්සේ අපි අර මෙතන ඇඳලා පෙන්නුවා මෙහෙම වෙජ් පැටර්න් එකක් තියෙනවා කියලා කලින් chart එකේ.
එතකොට මම ඒක යට ලයින් එක විතරක් ඇඳලා පෙන්නන්නම් දැනට. ඊට පස්සේ අපිට පේනවා ඒකේ මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ සබ් එකත් මේකෙන් මේ හරියට කන්ෆ්ලුවන්ස් වෙනවා. එතකොට බැරි වෙලාවත් යටට තව එකපාරක් આવොත් මේක ස්ට්‍රෝංම සපෝට් එකක්. ඔක ලොස් වුණොත් තමයි අපිට මේ සෝන් එකට උනත් වැටෙන්න ඉඩකඩක් තියෙන්නේ. ඉතින් ඔය මං කිව්වේ බේරිෂ් පැත්ත ගැන. නමුත් දැනට මාකට් එකේ බුලිෂ් ස්වභාවයක් තියෙනවා. ඉතින් බුලිෂ් ස්වභාවයක් තියෙනවා කියලා අපිට හරි එන්ට්‍රි එකක් ගන්න නම් මෙන්න මේ කතා වෙච්ච ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙන්න ඕනේ. එතකොට ඒක නිසා ඔය සෝන් ගැන බලාගෙන ඉන්න ඕවට එයි කියලා නෙමෙයි කියන්නේ. ආවොත් එහෙම අපිට හොඳ ට්‍රේඩ් ඔපචුනිටිස් ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් කට්ටිය දැන් ඩම්ප් වෙනකොට බයයිනේ. කියන්නේ එන්ට්‍රීස් ගන්න. නමුත් ඔහොම හරි සෝන්ස් මාක් කරගත්තාම බැරි වෙලාවට ඩම්ප් වුණොත් එහෙම ওই සෝන් වලදී බයි කරන්න පුළුවන්. මොකද මාකට් එක ගොඩාක් ෆියර්ෆුල් වෙනකොට තමයි බයින් ඔපචුනිටිස් හොයන්න ඕනේ. ඊට පස්සේ මට තව දෙයක් පෙන්වන්න තියෙනවා. ඒ තමයි ඇත්තටම ඒ කියන්නේ අපි මේකේ අපිට පුළුවන් මේකට මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගන්න. මම මේකට වෙන chart එකක් දාගන්නම්. index chart එකම දාගන්නම්කෝ. දාගෙන මේකේ weekly වගේ chart එකක් දාගත්තොත් එහෙම අපිට පුළුවන්කමක් තියෙනවා මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් අඳින්න. ඊට පස්සේ මෙතන හයි එකේ ඉඳන් මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳහම අපිට පේනවා බිට්කොයින් වීක්ලි ලෙවල් එකකින් ලොකු ට්‍රයැන්ගල් එකක කම්ප්‍රෙස් වෙන ස්වභාවයක්. කියන්නේ මේක මම අහම්බෙන් දැක්කේ. එතකොට දැන් කියන්නේ මේ ලෙවල් එකට ආවත් එතකොට ඒකත් අර අපි මාක් කරපු සෝන් එකත් එක්ක කන්ෆ්ලුවන්ස් වෙනවා. බැරි වෙලාවට උඩට ගිහිල්ලා මේ උඩ ට්‍රෙන්ඩ් ලයින් එකෙන් රිජෙක්ට් වුණා කියලා හිතන්නකෝ. එතකොට රිජෙක්ට් වෙලා මේක ඇතුලේ තව ඔහොම කොන්සොලිඩේට් වුණොත් මේක තව කම්ප්‍රෙස් වෙලා මෙහෙම බ්‍රේක් වෙන්න පුළුවන්. කියන්නේ බුලිෂ් පැත්තට බ්‍රේක් වුණොත්. ඉතින් යටට බ්‍රේක් වුණොත් නම් සම්පූර්ණ බෙයා මාකට් එක තමයි. එතකොට එහෙම නොවේවා කියලා අපි හිතමු. ඉතින් මේක ඇතුලේ තව කම්ප්‍රෙස් වෙලා ඔහොම උඩට බ්‍රේක් වුණොත් අනිවාර්යෙන් සෑහෙන්න බිට්කොයින් ඒ කියන්නේ ලක්ෂයට විතරම යන්න පුළුවන්. මොකද මේ ට්‍රයැන්ගල් එකේ ස්වභාවයත් එක්ක. යටට බ්‍රේක් වුණත් ඒ වගේම තමයි 20000ටත් යටට යන්න ඉඩ කඩක් තියෙනවා. බැරි වෙලාවත් යටට බ්‍රේක් වුණොත්. එතකොට අපි ඇත්තටම දැන් ලොග් chart එක දාගත්තොත් එහෙම මේක කියන්නේ ලොග් chart එක දාගත්තොත් එහෙම දාගෙන ඔය ඇඳපු drawing අයින් කරොත් එතකොට දැන් ලොග් chart එකේ ඕක තව ක්ලියර් විදිහට ඇඳගත්තා. ඒකේ ට්‍රෙන්ඩ් ලයින් එක. කියන්නේ අපි මම ලොග් chart පාවිච්චි කරන්න හේතුව කලින් වීඩියෝ එකක පැහැදිලි කරා. එතකොට ඔහොම ඇඳගත්තා. ඒක ඕනනම් ඕක තව පැහැදිලි වෙඳ ගන්න අපිට ලයින් chart එක දාගන්නත් පුළුවන්. කියන්නේ ඔහොම. එතකොට අපි closing prices ගන්නෙ. එතකොට එහෙම ඇඳ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් normal candles අරගෙන ඇඳ ගන්නත් පුළුවන්. අපි ඔහොම ඇඳ ගමුකෝ. එතකොට තව room එකක් තියෙනවනේ යටට වැටෙන්නේ. ඉතින් එතකොටත් අපිට පේනවා අර golden pocket එක සහ ඊට යට තිබ්බ level වලට confluence වෙනවා. ඉතින් එතකොට මේකෙත් අපිට triangle pattern එක පේනවා. ඒක නිසා අපිට පේනවා මේ trend line එක මේක log chart එක දාගෙන ඇඳ ගන්න. එක්ක සාමාන්‍ය chart එක හරි ගමක් නැහැ. දාගෙන මේක ඇඳගත්තාම ඕක break වුණොත් තමයි අපිට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙන්නේ. break වෙලා ඒ කියන්නේ මේක break වෙනවා නම් weekly level එකෙන් break වෙන්න ඕනේ. ඒ කියන්නේ weekly candle එකක්වත් ඕක යට close වෙන්න ඕනේ. week වුණා කියලා අපිට break වුණා කියලා සලකන්න බෑ. ඒකට ස්ථීරනාත්මක විදිහට candle එකක් දෙකක් close වෙලා ඊට අමතරව මේ ට්‍රෙන්ඩ් ලයින් එක වැඩ කරන්න ඕනේ රෙසිස්ටන්ස් එකක් හැටියට. ඒ කියන්නේ ආපස්සරයක් උඩට යන්න හදනකොට ඕකෙන් රිජෙක්ට් වෙලා යටට එන්න ඕනේ. එහෙම වුණොත් තමයි යටට බ්‍රේක් වුණා කියලා අපිට සලකන්න පුළුවන් වෙන්නේ. ඒතකොට එහෙම යටට බ්‍රේක් වුණොත් නම් අපිට මේක බෙයා මාකට් එකක් තමයි. එතකොට සෑහෙන යටට ඩම්ප් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම නැතුව මේක ඇතුලේ තව ටිකක් කම්ප්‍රෙස් වෙලා උඩට බ්‍රේක් වුණොත් ඒ වගේම තමයි
කෙලින්ම ලක්ෂයට කිට්ටු වෙන්න බිට්කොයින් අප් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අපි ඔකත් ඒක නිසා ගොඩක් වැදගත් කාරණයක් අපිට බලාගෙන ඉන්න පුළුවන්. එතකොට ඊට අමතරව බේරිෂ් පැත්තට ටිකක් විතර කියන්නේ කන්සර්න් වෙන තව එක පොඩි කාරණයක් තියෙනවා. ඒ තමයි මේකට අපි සිම්පල් මූවිං ඇවරේජ් ඇඩ් කරගත්තොත් එහෙම. එතකොට සිම්පල් මූවිං ඇවරේජ් ඇඩ් කරගෙන ඩේලි chart එකේ අපිට පේනවා දැනට 200 එක බ්‍රේක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ 100 එකකින් තමා සපෝට් හම්බෙලා මේ අප් උනේ. දැන් ওই දෙක අතරනේ තියෙන්නේ. එතකොට ඇත්තටම ඔක නෝ ට්‍රේඩ් සෝන් එකක් වගේ අපි ඩේලි ලෙවල් එකෙන් ගත්තාම. එතකොට මේක බුලිෂ් එන්ගල්ෆින් එකක් හින්දා බුල්ස්ලට වාසි. ඉතින් නමුත් මේ දෙක අතර තියෙන නිසා නෝ ට්‍රේඩ් සෝන් එකක් වගේ. ඒකට අපිට පේනවා මෙතන බේරිෂ් ක්‍රොස් එකක් හැදිලා තියෙනවා. මේ හැදිලා තියෙන්නේ 50යි 20යි. ඊට පස්සේ මේකෙන් රෙසිස්ටන්ස් හම්බෙන්න ඉඩ කඩක් තියෙනවා. අපි හිතමු දැන් එතකොට තව උඩට අප් වෙනකොට මේ දෙක මෙහෙම ඔහොම ආවා කියලා ඔහොම එනවා මේකත් මෙහෙම එනවා. එතකොට මේක මෙහෙම අප් වෙලා මේකෙන් රෙසිස්ටන්ස් හම්බෙලා ඔය ක්‍රොස් එක කිට්ටුවට මේක ගියොත් එහෙම ගිහිල්ලා රිජෙක්ට් වෙලා ඇවිල්ලා මේක ලොස් වුණොත් තත්ත්වය ටිකක් දරුණුයි. ඒකට හේතුව තමයි කියන්නේ මෙතන මේ තියෙන හැටි පොඩ මතක තියාගන්න මේ මූවිං ඇවරේජ්. එතකොට අපි ආපස්සට ගියොත් එහෙම අර මාර්තු මාසයේ සිද්ධ වෙච්ච ලොකු ක්‍රෑෂ් එක තැනට. එතකොට ඔය වගේම සිටුේෂන් එකක් තමයි එතන වෙලා තියෙන්නේ. අපිට පේනවා 200 එකෙන් සපෝට් හම්බෙලා අප් වෙලා තියෙනවා. එතකොට මෙතන 50 එකයි 20 එකයි ක්‍රොස් වෙලා තියෙනවා. 200 එක ඒ දෙක අතර මැද තිබිලා තියෙනවා. එතකොට ගිහිල්ලා මේ ක්‍රොස් එකෙන් රිජෙක්ට් වෙලා එතකොට මොකක් හරි එකක් වුණානේ. එතකොට මේ ක්‍රොස් එක කිට්ටුවට එනවා. ඒ මූවිං ඇවරේජ් වලින් රිජෙක්ට් වෙනවා. අපි පැහැදිලිව බැලුවහම පේනවා. ඊට පස්සේ තද ඩම්ප් එකක් එනවා. ඉතින් දැන් මේක ඇවිල්ලා ඒ ප්‍රශ්නයක් තිබ්බ නිසා ආපු එකක්. ඉතින් දැනට තියෙන සිටුේෂන් එකට 100%ක් කම්පෙයාර් කරන්න බෑ. ඊට පස්සේ මෙතන දැන් අප් වෙනකොට ඉතින් මෙතනත් බුලිෂ් එන්ගල්ෆින් එකක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙකක්ම හැදිලා තියෙනවා. එතකොට ඉතින් ඒක නිසා ටිකක් පරිස්සමින් ඉන්න එක හොඳයි. විශේෂයෙන් අර ස්ටොක් මාකට් එකේ පොඩි අවිනිශ්චිත ගතියක් තියෙන නිසා. එකක් කිය අවිනිශ්චිත ගතිය. ඉතින් ඒක උඩට ගිහිල්ලා බැරි වෙලාවත් මේ මූවිං ඇවරේජ් එකෙන් රිජෙක්ට් වෙලා ඇවිල්ලා මේවා ලොස් වුණොත් එහෙම අපිට අර යට ලෙවල් වලට වැටෙන්න ඉඩ කඩක් තියෙනවා. මොකද ඩෙලි මාකට් ස්ට්‍රක්චර් එකත් බේරිෂ් නිසා. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න. එතකොට මම ඔය කියන්නේ ඔක ඔහොම වෙයි කියලා නෙමෙයි, වෙන්න ඉඩකඩ තියෙන දේවල්. ඒ කියන්නේ අතීත දත්ත අරගෙන පෙන්වන්නේ. එතකොට ඔයාලට ওই සීරම කරුණු සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න පුළුවන් නිසා. ඊට පස්සේ වීක්ලි chart එක දාගත්තාම අපිට පේනවා මෙතන මේ ක්‍රොස් එක අපි දිගටම කතා කරපු එකක්. ඒ කියන්නේ 50 20 ওই දෙක ක්‍රොස් වුණාම නම් අනිවාර්යෙන් මාකට් එක ගොඩක් ඩම්ප් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් දැනට හෝල්ඩ් කරගෙන ඉන්නවා. ඔතනින් අප් වුණොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තවත් දෙයක් පෙන්වන්න ඕනේ. කියන්නේ ගොඩක් කාරණා තියෙනවා පෙන්වන්න. ඊට පස්සේ මේක අයින් කරන්න. අපිට පේන දෙයක් තමයි දැන් බිට්කොයින් මෙහෙම කියන්නේ බොටම් ෆෝමේෂන් එකක් හදනකොට ගොඩාක් අවස්ථාවල දැන් මෙතන අපිට පේනවා මෙහෙම 1 2 3 4යි. එහෙම ඒ කියන්නේ එකම ලෙවල් එකේ වගේ ඔහොම ලෝ 3 4ක් හදනවා. ඔහොම අපිට පේනවා හදලා තියෙනවා. ඊට පස්සේ තමයි අප් වෙන්නේ. එතන එකක් හදනවා අප් වෙනවා. එතකොට දැන් මෙතන ගත්තත් ඒ කියන්නේ ඔය පොඩ්ඩක් කරෙක්ට් වෙලා අපෙච්ච මේ ෆ්‍රැක්ටල් වලට සමාන නිසා මම පෙන්නන්නේ. එතකොට ඒ වගේම ෆෝමේෂන් එකක් තමයි මෙතනත් හදලා තියෙන්නේ. 1 2 මෙතන එකක් තියෙනවා 3යි 4යි හැදුවා අප් වුණා. ඊට පස්සේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මෙතන ඇත්තටම 4 hour chart එක දාගත්තාම අපිට ලෝස් ගොඩක් පේන්නේ නැහැ. නමුත් 1 hour වගේ දාගත්තාම අපිට පේනවා දෙකක් වගේ හැදිලා තියෙනවා. ඊට පස්සේ උඩදී බැරි වෙලාවත් රිජෙක්ට් වෙලා තව එකපාරක්
යටට ඇවිල්ලා අර ගෝල්ඩන් පොකට් එක මේ කිට්ටුවමනේ තියෙන්නේ. ඒ සෝන් එකෙන් සපෝට් එකක් හම්බුනොත් එතකොට බොටම් ෆෝමේෂන් එකක් සිද්ධ වුණා කියලා අපිට යම් දුරකට අනුමාන කරන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් අපෙන් ඉඩකඩක් තියෙනවා අර අපි කතා වුණා වගේ. කියන්නේ දෙපැත්තටම මම මේ දේවල් පෙන්නන්නේ. එතකොට දෙපැත්ත ගැනම අවධානයෙන් ඉන්න පුළුවන් නිසා. ඊට පස්සේ තව ලොකු කන්සර්න් එකක් තියෙනවා පෙන්වන්න ඕනේ. ඒ තමයි ඩොලර් ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ ඩික්සි chart එක. ඉතින් ඩික්සි chart එක දාගත්තාම අපිට පේනවා දැනට අපි ඩේලි එක දාගමුකෝ. දැනට ඩික්සි තියෙන්නේ රෙසිස්ටන්ස් එකක. නමුත් අපිට පේනවා W පැටර්න් එකක්. කියන්නේ ලොකු W පැටර්න් එකක් හැදිලා තියෙනවා. ඉතින් W පැටර්න් එකක් කියන්නේ බුලිෂ් පැටර්න් එකක් නේ සාමාන්‍යයෙන් සලකන. ඒතකොට මේ නෙක් ලයින් එක හරියට බ්‍රේක් වුණොත් එහෙම බ්‍රේක් වෙලා උඩ මෙහෙම එස්ටැබ්ලිෂ් වුණොත් සපෝට් එකක් හැටියට එතකොට ඩොලර් එක තව අප් වෙන්න පුළුවන්. එහෙම අප් වුණොත් නම් ක්‍රිප්ටෝ වලටයි ස්ටොක් මාකට් එකටයි දෙකටම ඒක ගොඩක් දරුණු වෙනවා. ඉතින් එතකොට අපිට පේනවා අර අපි පෙන්නපු සේරම කාරණාත් එක්ක කියන්නේ ඩේලි chart එකේ තියෙන අර moving average වල ස්වභාවයයි ඒ සේරමත් එක්ක මේක බ්‍රේක් වෙලා අප් වෙන්න පටන් ගත්තොත් එකපාරට අර දේවල් කරෙක්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටොක් මාකට් එක සහ ක්‍රිප්ටෝ මාකට් එක. ඒක නිසා මේක ලොකු කන්සර්න් එකක්. ඉතින් නමුත් මේක මෙතන රිජෙක්ට් වුණොත් මොකද W පැටර්න් හරිම ලේසියෙන් අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. මොකද මේ වගේ අර ගාට්ලි පැටර්න් වගේ ඒවා හැදෙන්න පුළුවන්. මෙහෙම W එකක් තිබ්බට බේරිෂ් ගාට්ලි. ඉතින් එහෙම වුණාම එතනින් රිජෙක්ට් වෙලා ආවොත් එහෙම හොඳයි, ගොඩක් හොඳයි මාකට් එකට. ඒක නිසා මේ ලෙවල් එක, ඒ කියන්නේ ඩොලර් ඉන්ඩෙක්ස් එකේ මේ ලෙවල් එක විශේෂයෙන් බලාගෙන ඉන්න. ඔක බ්‍රේක් වෙනවද නැත්නම් ඔකෙන් රිජෙක්ට් වෙනවද කියලා. ඊට පස්සේ ඊට අමතරව මම අර ටෝටල් 2 එක පෙන්නුවා. දැන් අපි ස්ටොක් මාකට් ගත්තත් ස්ටොක් මාකට් වල අර කියන්නේ ඉන්ටරෙස්ට් රේට් සම්බන්ධයෙන් අර ගැටලුව කියන්නේ පොසිටිව් උත්තරයක් ආපු නිසා ඇත්තටම දැනට සපෝට් එකක් හම්බෙලා අප් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක දිගට අප් වුණොත් හොඳයි. එහෙම වුණොත් බිට්කොයින් එකත් එක්ක අනිවාර්යෙන් අප් වෙනවා. ඊට පස්සේ Nasdaq එක මේ S&P එකෙත් පොඩි බුලිෂ් ගතියක් තියෙනවා පොඩ්ඩක්. මොකද සෑහෙන කරකට එච්ච නිසා. ඊට පස්සේ ඒ දෙක අපිට පොසිටිව් සයින් හැටියට තියෙන. ඊට පස්සේ ටෝටල් 2 එක ගත්තොත් ඕල්ට්ස් කොයින් වලට මොකක් වෙයිද කියලා බලන්න. අපි එතකොට මේකේ අපිට පේනවා මෙතනින් සපෝට් හම්බෙලා අප් වෙච්ච ගතියක් තියෙනවා. බිට්කොයින් අප් වෙනකොට මේකත් අප් වෙලා තියෙනවා. ඊට පස්සේ මේක හෝල්ඩ් කරගෙන හිටියොත් ගැටලුවක් එන්නේ නැහැ. නමුත් ওই දෙක ලොස් වුණොත් ඕල්ට්ස් කොයින් ඩම්ප් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ওই කාරණා ටික ওই සියලු පැති මම පෙන්නුවේ සිද්ධ වෙන්න පුළුවන් දේවල්. ඉතින් නමුත් ෂෝට් ටර්ම් අන්තිමේදී අපිට එන්න තියෙන 1 hour chart එකට. 1 hour chart එකේ මාකට් ස්ට්‍රක්චර් එක බුලිෂ්. ඔය අපි කලින් පෙන්නපු විදිහට. ඉතින් ඒක නිසා තව lower high එකක් නෑ higher low එකක් හදලා එතකොට 6 highs හදාගෙන continue වුණොත් පැය chart එක ඊට පස්සේ 4 hour chart එක bullish වෙනවා. ඊට පස්සේ daily chart එක bullish වෙනවා. එහෙම දිගටම bullish වෙන්න පුළුවන් මේ structure එක break නොවි උඩට දිගටම up වුණොත්. ඒකින්ද දැනට බලාගෙන ඉන්න 1 hour chart එක bullish නිසා ඒක ගැන තමයි අපිට කියන්නේ ආසන්න වශයෙන් මේ කියන්නේ ඉමිඩියට්ලි අවධානය යොමු කරගෙන ඉන්න තියෙන්නේ. සහ මම අර මේකෙදි උඩ කතා කරපු ලෙවල් සම්බන්ධයෙන්. ඉතින් හරි එන්ට්‍රීස් බලලා හරි එන්ට්‍රීස් ගන්න බලන්න. ලොන්ග් ට්‍රේඩ් කරත් ෂෝට් ට්‍රේඩ් කරත් අතර මැදදී පැනලා නිකන් ෆෝමෝ වෙලා බයි කරලා සල්ලි නැති කරගන්න එපා. ඒක නිසා ওই කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරගෙන පරිස්සමින් ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. මම මොනවා හරි කියන්නේ හදිසි අප්ඩේට් තිබ්බොත් ටෙලිග්‍රෑම් එකේ අප්ඩේට් කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න හොඳයි. වංචාකාරයන්ට අහු වෙන්න එපා. ඒකත් ආයෙ මතක් කරන්න ඕනේ. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.